හොඳයි ආදරණීය දරුවනි ජෛව පද්ධති තාක්ෂණ වේදේ 13 වන ශ්‍රේණියේ පළවන ඒකකයත් එක්කයි දුවේ පුතේ තාමත් ඔබ රැඳිලා ඉන්නේ. අපි දන්නවා 12 වෙනි ශ්‍රේණියට අදාළ පාඩම් ඒකක 11ක් සම්පූර්ණයෙන්ම අපි ආවරණය කළ අවසන් සමාලෝචන ප්‍රශ්නත් එක්කම දොළ පුතාලත් එක්ක. ඉතින් දුවේ පුතේ මේ 12 වෙනි ශ්‍රේණියේ පාඩම් ඒකක 11කට පස්සේ 13 වෙනි ශ්‍රේණියේ පටන් ගන්න පළමු පාඩම අපි 12 වෙනි පාඩම විදිහටයි දොළ පුතාලට නම් කරලා තියෙන්නේ. ඉතින් මේ පාඩමේ 12 වන පාඩමේ කොටස් 5ක් අවසන් කොටසයි දුවේ පුතේ අපි ඔබත් එක්ක සාකච්ඡා කරමින් සිටින විශේෂයෙන්ම මේකදී අපි කතා කරන්නේ ශාක ආරක්ෂණ උපකරණ සම්බන්ධයෙන්. එෙහිදී අපි මේ හඳුන්වා දීමක් කරා දුවේ පුතේ මොනවද මේ ශාක ආරක්ෂණ උපකරණ? ප්‍රධාන අතින් ක්‍රියා කරන ශාක ආරක්ෂණ උපකරණයක් විදිහට අපි නැප්සැක් පිස්ටන් ආකාරයේ දීර්ඝ ඉසුන යන්ත්‍රයක් පිළිබඳව අපි හඳුන්වා දුන්නා. අපි බලාපොරොත්තු වෙන නැවතත් විස්තරාත්මකව මේ සම්බන්ධයෙන් ඕප ඇඳලා දුල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් අපි දැන් කතා කරන්න යන්නේ දුවේ පුතේ තවත් මේ අතින් ක්‍රියා කරන නැප්සැක් ප්‍රාචීර ආකාරයේ දීර්ඝ ඉසුන යන්ත්‍රයක් සම්බන්ධයි දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ. ප්‍රාචීර වර්ගයේ දීර්ඝ ඉසුන යන්ත්‍රයක් දුවේ පුතේ මේක. බලන්න මේ ප්‍රාචීන ආකාරයේ දීර්ඝ ඉසුන යන්ත්‍රයේ කොටස් ටික අපි නම් කරමු දරුවනි. මේ බලන්න අත් ලීවරයේ තියෙනවා දරුවනි. අත් ලීවරයේ තියෙනවා. අතින් ක්‍රියා කරන අත් ලීවරය. මෙතන ප්‍රාචීරයේ දරුවනි මම එතෙන්ට ඊතලයක් යොමු කරන්නම් ප්‍රාචීරයට. මෙතන අත් ලීවරයට. මෙතන තියෙනවා දරුවනි පීඩන ටැංකිය. මේ පීඩන ටැංකිය නම් කරලා තියෙන්නේ. පීඩන ටැංකිය. ප්‍රෙෂර් ටැංක් එක. මෙතන පෙරහනක් තියෙනවා දරුවනි මේ බලන්නකො. මෙතන මේ ෆිල්ටර් එකක් මේ ඊතලයත් එක්ක මෙතන මේ පෙරහන තියෙන්නේ ෆිල්ටර් එක. මෙතන තියෙන දරුවනි මේ මූඩිය. ඉහළින් තියෙන ටැංකියේ මූඩිය. මේ ටැංකියේ මූඩිය තියෙන. මෙතන රබර් නලය තියෙනවා දරුවනි පලිබෝධනාශක ගමන් කරන රබර් නලය. මේ තියෙන ටිගර් කපාටේ දරුවනි ටිගර් කපාටේ. ඊට පස්සේ මෙතන දියර නොසල තියෙනවා දරුවනි මේ නොසල. ඉතින් නොසල් එක. නොසල් එක කියලාත් අපිට ඒක සඳහන් කරන්න පුළුවන්. හොඳයි. බලමු දරුවනි අපි මේ ප්‍රාචීර වර්ගයේ දීර්ඝ යන්ත්‍රික කොටස් ටිකයි අපි නම් කරේ. එහෙනම් අත් ලීවරේ පහසුවෙන් නම් කරන්න පුළුවන් පුතේ ප්‍රාචීරේ මේ තියෙන පීඩන ටැංකිය දරුවනි පෙරහන තියෙනවා. පෙරහනට ඉතින් මූඩිය තියෙනවා දරුවනි පලිබෝධනාශක දියර ටැංකියේ මූඩිය තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ රබර් නලය තියෙනවා දරුවනි මේ රබර් නලය මේ බලන්න. රබර් නලය තියෙනවා. ටිගර් කපාටේ නොසල් තියෙනවා දරුවනි. නොසල් තියෙනවා. හොඳයි අපි ඉදිරියට යමු. හරි. පළමුවෙන්ම පලිබෝධනාශකය හා පිරිසුදු ජලයේ නියමිත අනුපාතයට ටැංකියට පුරවන්න ඕනේ. අපි දන්නවා දරුවනේ පලිබෝධනාශක ද්‍රවය පරිබෝධනාශක අපි නියමිත අනුපාතයට ජලය සමග මිශ්‍ර කරලා මේ ටැංකියට පුරවා ගැනීම සිද්ධ කරන්න ඕනේ. බොහොම ප්‍රවේශමෙන් මේ දේවල් කරන්න අපි දන්නවා පලිබෝධනාශක විෂ සහිතයි. විෂ සහිත රසායනික ද්‍රව්‍ය මේවා තුළ අන්තර්ගතයි බැරලෝක වෙන දේවල්. විෂ සහිත රසායනික ද්‍රව්‍ය අන්තර්ගතයි දරුවනේ. බොහෝ කොට අපි දන්නවා මේ පලිබෝධනාශක ගත්තාම විවිධ කෘමිනාශක වගේම වල්නාශකක් තියෙනවා දරුවනි. ඉතින් ඒ වගේම අපි දන්නවා සංස්ථානික කෘමිනාශකක් තියෙනවා දරුවනි මේ තෝරා නසන වල් පැලෑටි තෝරා නසන වල්නාශක වර්ග. ඒ වගේම කෘමිනාශක වර්ග තියෙනවා දරුවනි. මේවා අපි දන්නවා විෂ සහිතයි ශරීරයට මේවා මේ ස්පර්ශ වුණොත් ශ්වසනය වුණොත් එහෙම අපි දන්නවා සිහි මුර්ජා වෙන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා බොහෝම ප්‍රවේශමෙන් පරිහරණය කරන්න අවශ්‍යයි පුතේ. මේ පලිබෝධනාශක ඇසුරුම් වල ලේබල් වලත් ඔබ දැකලා තියෙනවා සඳහන් වෙලා තියෙනවා ඔබ දන්නවා මේ පලිබෝධනාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න කියලා. මේ පලිබෝධනාශක පිළිබඳ ඉස්සර අපි දන්නවා මේ ඇඩ් යනවා. මේ වෙළඳ දැන්වීම වෙළඳ ප්‍රචාරක දැන්වීම දැන් නම් වෙළඳ ප්‍රචාරක දැන්වීම මේ පලිබෝධනාශක රසායනික ද්‍රව්‍ය සඳහා යන්නේ නැහැ. අතීතයේදී ඔබට මතකද දන්නේ අපිට මතකයි මේ රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය වලින් මේ පලිබෝධනාශක පිළිබඳ ඇඩ් ගියා. අර අපි නිතරම කියන එකක් තියෙන්නේ ගොයම සමග තරංගකාරීය වැඩෙන තුනැස්ස තුන්හිරිය බටදැල්ල ගිරාපල මෙන්න මේ වල් පැලෑටි මර්ධනය කිරීම සඳහා මෙන්න මේ අහවල් වල් පැලෑටි නාශකයේ භාවිතා කරන්න කියලා සඳහන් කරනවා. පණුවන්ට ගහන තෙල් වෙනම දෙනවා පණු තෙල් කියලා බෙහෙත් වර්ග. ඉතින් ඉස්සෙල්ලාම දුවේ පුතේ මේ පලිබෝධනාශක දියර ටැංකියකට අපි කරන්න ඕනේ මේ පලිබෝධනාශකයෙන් අවශ්‍ය නියමිත ප්‍රමාණය අරගෙන ඒක ජලයත් සමග මිශ්‍ර කළා නියමිත අනුපාතයට සකස් කරගත්ත මේ පලිබෝධනාශක දියර මිශ්‍රණයෙන් පුතේ මේ ටැංකිය පුරවා ගැනීම සිදු කරන්න ඕනේ. ඒක නැප්සැක් පිස්ටන් ආකාර පොම්පයක් වුණත්
එහෙම නැත්නම් ප්‍රාචීර ආකාර පොම්පයක් වුණත් දරුවනේ සම්පීඩක ආකාරී පොම්පයක් වුණත් ඒ ක්‍රියාවලිය අපි මේකෙදි විශේෂයෙන් මේ දියරේ පලිබෝධනාශක දියරේ ජලයත් එක්ක නියමිත අනුපාතයට සකස් කරලා මේ ටැංකිය පුරවා ගැනීම තමයි දරුවනේ පළවෙනි පියවර වෙන්නේ. මම හිතන්නේ දුවල පුතාලට ඉතාමත් හොඳින් පැහැදිලි. හරි. පළමුවෙන්ම කරන පියවර. හරි. මේ බලන්න. පළමුවෙන් පලිබෝධනාශකයේ දරුවනි හා පිරිසුදු ජලයේ නියමිත අනුපාතයට ටැංකියට පුරවා ගන්නවා අපි. ඒකයි අපි මුලින්ම කතා කරන්නේ. ඊළඟට දරුවනේ මෙහි ඇති හැඬලය ඉහළට එසවීමේදී ප්‍රාචීරයේ පහළට ගමන් කරයි. අපි බලමුකෝ මේකේ තියෙන හැඬලය ගියා පොඩ්ඩක්. මේ බලන්න. අන්න බලන්න. මේ තියෙන හැඬලය බලන්න. හැඬලය ඉහළට එසවීමේදී හැඬල එක ඉහළට ඔසවනකොට ප්‍රාචීරයේ පහළට ගමන් කරනවා. බලමු. මේ බලන්න දරුවනේ මේ හැන්ඩල් එක මේ බලන්නකො මේ හැන්ඩලය අපි ඉහළට ඔසවනකොට දරුවනේ මේ සම්බන්ධ අත්ලීවරේ නැත්තම් මේ හැන්ඩලය අපි ඉහළට ඔසවනකොට දරුවනේ මෙන්න මේ ප්‍රාචීරයේ පහළට ගමන් කරනවලු දරුවනේ. අපි මේ හැන්ඩලය ඉහළට ඔසවනකොට මේ සම්බන්ධ අත්ලීවරේ නැත්තම් මේ හැන්ඩලය ඉහළට ඔසවනකොට ළමයෝ දරුවනේ මේ හැන්ඩලය ඉහළට ඔසවනකොට දරුවනේ මතක තියාගන්න මෙන්න මේ ප්‍රාචීරය පහළට ගමන් කරනවා. ප්‍රාචීරය කොහටද දරුවනේ පහළටයි ගමන් කරන්නේ. ඊළඟ පියවරට යන්න. ප්‍රාචීරය පහළට ගමන්. එවිට ප්‍රාචීර කුටීරයේ පරිමාව මොකද වෙන්නේ දරුවනේ? වැඩි වෙනවා. මේ බලන්න. මේ ප්‍රාචීරය පල්ලෙහාට ගමන් කරනවා කියන්නේ මේ ප්‍රාචීරය පහළට ගමන් කරනවා කියන්නේ මේ ප්‍රාචීර කුටීරයේ පරිමාව මොකද වෙන්නේ දරුවනේ? වැඩි වෙනවා. ප්‍රාචීර කුටීරයේ පරිමාව වැඩි වෙනවා. අපිට ඒක කියන්න පුළුවන්. මේ බලන්න. එවිට ප්‍රාචීර කුටීරයේ පරිමාව වැඩි වී කවුද දරුවනේ පීඩනය අඩු වී අන්න බලන්න. පීඩනය මොකද වෙන්නේ? පීඩනය අඩු වෙලා ඇතුළුමුව කපාටේ වැහිලා පලිබෝධනාශක යලි ටැංකිය වෙත යාම වළකිනවා. අන්න බලන්න වෙන සංසිද්ධිය. දැන් හැන්ඩලය ඉහළට ඔසවනකොට ඉහළට ක්‍රියා කරනකොට මේ ප්‍රාචීරය අපි දන්නවා ප්‍රාචීර කුටීරය මොකද වෙන්නේ? මේ සම්බන්ධ ප්‍රාචීරයේ පහළට ගමන් කරනවා. මෙතන ප්‍රාචීරයේ පහළට ගමන් කරනවා. එතකොට ප්‍රාචීර කුටීරයේ පරිමාව වැඩි වෙලා පීඩනය අඩු වෙලා දරුවනි කවුද වෙන්නේ? ඇතුළුමුව කපාටේ වැහිලා මේ පලිබෝධනාශකයේ යලිත් ටැංකිය වෙත යාම වළකිනවා. පලිබෝධනාශකයේ ටැංකිය වෙත යාම වළකිනවා දරුවනි. ඊට පස්සේ හැන්ඩලයේ නැවත අපි පහළට කිරීමේදී අර හැන්ඩලයේ පහළට කිරීමේදී අපි ප්‍රාචීරය නැවත ඉහළට ගමන් කරනවා. මේ බලන්න. හොඳයි දරුවනේ. එතකොට අපි කතා කරමින් හිටියේ මේ හැන්ඩලය ඉහළට ක්‍රියා කරනකොට දරුවනේ මේ ප්‍රාචීරය අපි දන්නවා ප්‍රාචීරයේ පහළට ඇදිලා පහළට ගමන් කිරීම නිසා මොකද වෙන්නේ දරුවෝ පුතේ මේ ප්‍රාචීරය තුල ප්‍රාචීරයේ පරිමාව වැඩි වෙලා පීඩනය අඩු වෙනවා දරුවනේ. පීඩනය අඩු වෙනවා. රයිට්? පීඩනය අඩු වෙනවා කියලා අපි කිව්වේ. රයිට්. ඊට පස්සේ නැවත මේ හැන්ඩලය පහළට ක්‍රියා කරනකොට මේ බලන්න මේ හැම සම්බන්ධලා තියෙන පුතේ මේ හැන්ඩලය පහළට ක්‍රියා කරනකොට පුතේ නැවතත් මේ ප්‍රාචීරය ඉහළට ගමන් කරනවා. ප්‍රාචීරය ඉහළට ගමන් කරනවා. හරි. ප්‍රාචීර කුටීරයේ පරිමාව වැඩි වෙනවා පළවෙනි අවස්ථාවේදී. හැන්ඩලය ඉහළට කිරීමේදී අපි දන්නවා ප්‍රාචීරයේ පහළට ගමන් කිරීම නිසා ප්‍රාචීර කුටීරයේ පරිමාව වැඩි වෙලා පීඩනය මොකද වෙන්නේ? අඩු වෙනවා. පරිමාව වැඩි වෙනකොට ප්‍රෙෂර් එක පීඩනය අඩු වෙනවනේ පුතේ. පරිමාව අඩු වෙනකොට ඒක ඇතුලේ පීඩනය වැඩි. නමුත් පරිමාව වැඩි වෙනකොට පීඩනය මොකද වෙන්නේ? අඩු වෙනවා. පීඩනය අඩු වෙනවා. ප්‍රෙෂර් එක අඩු වෙනවා තියෙන. පීඩනය අඩු වෙලා මොකද වෙන්නේ? ඇතුළුමුව කපාටේ වැහිලා ගිහිල්ලා ටැංකිය තියෙන පලිබෝධනාශක බලන්න. ඇතුළුම කපාටේ වැහිලා පලිබෝධනාශක යලි ටැංකිය වෙත ඒම මොකද වෙන්නේ? වළකිනවා. පලිබෝධනාශක ටැංකියට එන එක වළකිනවා. ඉන්පසු හැන්ඩලයේ පහළට තෙරපීමේදී හැන්ඩල් එක පහළට තෙරපීදී මොකද වෙන්නේ? ප්‍රාචීරය ඉහළට ගමන් කරනවා. ප්‍රාචීරය ඉහළට ගමන් කරනවා. එවිට ප්‍රාචීර කුටීරයේ පරිමාව අඩු වෙනවානේ. ප්‍රාචීරයේ ඉහළට ගමන් කරද්දී ප්‍රාචීර කුටීරයේ පරිමාව අඩු වෙනවානේ. එතකොට පරිමාව අඩු වෙලා පීඩනය වැඩි වෙනවානේ.
පීඩනයේ වැඩි වෙලා පිටතමුව කපාටේ විවෘත වෙලා මේ පිටතමුව කපාටේ විවෘත වෙලා ද්‍රාවණයේ වැඩි පීඩනයක් ඇති පීඩන කුරීරය වෙත ගමන් කරනවා. ද්‍රාවණයේ වැඩි පීඩනයක් තියෙන පීඩන කුටීරය වෙත ගමන් කරනවා. මේ තියෙන පීඩන කුටීරය. දැන් මේ බලන්නකෝ ඉහළට යනකොට ප්‍රාචීරය මේ බලන්න හැන්ඩලය පහළට කරනකොට මේ ලීවරේ නැත්නම් හැන්ඩලය පහළට ක්‍රියා කරන දරුවනේ මේ ප්‍රාචීරය ඉහළට යනවනේ. ඒතර ප්‍රාචීරය ඉහළට යනකොට මේ ප්‍රාචීර කුටීරයේ පරිමාව මොකද වෙන්නේ පුතේ? අඩු වෙනවා. පරිමාව අඩු වෙලා පරිමාව අඩු වෙනකොට පීඩනය වැඩි වෙලා මොකද වෙන්නේ? මේ පිටමුව කපාටය විවෘත වෙලා පුතේ මේ පීඩන කුටීරය තුලට මේ දියරය ගමන් කරනවා. පීඩන කුටීරය තුලට දියරය ගමන් කරනවා. ඒකයි පුතේ කිව්වේ. මතක් කරන්න මේ බලන්න ඇතුළුමුවයි පිටමුව කපාටයි ඈ. හරි. හරි. එවිට ප්‍රාචීර කුටීරයේ පරිමාව අඩු වෙලා පීඩනය වැඩි වෙලා පිටමුව කපාටයේ විවෘත වෙලා ද්‍රාවණයේ වැඩි පීඩනයක් තියෙන ද්‍රාවණයේ වැඩි පීඩනයක් ඇති කොහරද? පීඩන කුටීරයට ගමන් කරනවා. මේ ක්‍රියාව කිහිපවරක් සිදු කරනකොට පුතේ මේ හැන්ඩලයේ ඉහළ පහළ ක්‍රියාවලිය කිහිපවරක් සිදු කරනකොට මේ ප්‍රාචීරියත් ඉහළ පහළ යාමේ ක්‍රියාවලිය සිදුවීමෙන් මොකද වෙන්නේ? පලිබෝධනාශක දියරයෙන් කවුද මේ පීඩන කුටීරයෙන් පිරී යනවා පුතේ. එම ද්‍රාවණයේ අධික පීඩනයක් යටතේ පවතින. පීඩන කුටීරය තුල තියෙන ද්‍රාවණයේ අධික පීඩනයක් යටතේ පවතින්නේ පුතේ. ටිග කපාටයේ විවෘත කළ විගස මේ අධික පීඩනයක් යටතේ තියෙන දියරේ පුතේ ලාම්සය ඔස්සේ ඇවිල්ලා නැසිනි වලින් නැත්නම් නැසින්නෙන් පිට වෙලා යන. හරි. මේ ක්‍රියාවලිය කිහිප වාරයක් සිදු කරනකොට දරුවනේ මේ පීඩන කුටීරය තුල අධික පීඩනයකින් යුතුව ද්‍රව්‍ය එක් රැස් වෙනවා. අධික පීඩනයක් යටතේ තියෙන. ඒ අනුව ඒ අවස්ථාවේදී මේ ටිග කපාටය විවෘත කරොත් දරුවනේ මේ බලන්න මේ රබර් නලය ඔස්සේ සහ මේ පීඩන කුටීරය තුල තියෙන ද්‍රව්‍ය අපි දන්නවා ලාංශය ඔස්සේ පැමිණලා පුතේ මේ ලාංශය ඔස්සේ ඇවිල්ලා නොසල් වලින් අපි දන්නවා මේ නොසෙල් මගින් ඉවත් වීම සිද්ධ වෙනවා. ශේෂ්ත්‍රයට ඉවත් කිරීම විහිදුවා හැරීම විසිරුවා හැරීම සිද්ධ වෙන දරුවනේ බිඳිති විදියට. හරි. ප්‍රාචීර වර්ගයේ දියරිසන යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය දරුවනේ අපි කතා කරමු. මේ ටිග කපාටය විවෘත කළ විගස මේ අධික පීඩනයක් යටතේ දියරය ලාම්සය ඔස්සේ පැමිණ නැසින්නෙන් පිට වෙනවා. පැහැදිලි. ඉතින් අපි කතා කරන්නේ දරුවනේ මේ අතින් සම්පීඩනය කළ හැකි ඔටෝ වර්ගයේ දියරිසන යන්ත්‍රයක් ගැන. ඔබට මතකයි අපි දැන් ඔය මේ බයිසිකලයකට දැන් මේ අතින් සම්පීඩනය කරන බලන්නකෝ මේ දැන් අර පොම්පයක බයිසිකල් පොම්පයක් වගේ දරුවනේ. අපි බයිසිකලයකට හුලං ගහන පොම්ප තියෙන බෝලයකට හුලං ගහන. එහම අතින් මෙහෙම ගහන්නත් පුළුවන් අපිට. අපි අතින් මෙහෙම අර බයිසිකලේ වෑල් කර නේද? බයිසිකලේ අපි දැන් හුලං ගහන්න ටියුබ් එකට හුලම් ගහන්න අවශ්‍ය වෙනකොට අපි අර බයිසිකලේ වෑල් කරට මේක තියලා අපි ඒක සම්බන්ධ කරලා හරියටම මේ හුලං ගහනවා. මෙහෙම හුලං ගහනවානේ. දන්න එක හුලං ගහන විදිහක් තියෙනවා. පික හුලං ගහනවා. හුලං ගහන තැන ගහනවා. දැන් නම් කෙලින්ම කම්ප්‍රෙෂර් වලින් අර හුලං ගහන තියෙනවනේ කෙලින්ම මේ පොම්ප වලින් නෙවෙයි කෙලින්ම මේ හුලං ගහන මැෂින් එක තියෙනවා නේද කම්ප්‍රෙසර් එකේ කෙලින්ම අපි ඒකට හුලං ගහනවනේ මෝටර් බයික් වලට එහෙම දැන් සාමාන්‍ය පාපැදියකට වගේ පොඩි බයිසිකල් එකකට අපි අර පොම්පෙන් තමයි හුලං ගහන්නේ සම්පීඩන පොම්පයක් ඒක. ඉතින් මේකෙත් මේ ඒ ක්‍රියාවලිය තමයි යොදාගන්නේ මේ සම්පීඩන පොම්පයක් අතින් සම්පීඩනය කරන්න පුළුවන් ඔටෝ වර්ගයේ දියරිසන යන්ත්‍රයක් දරුවනේ අපි කොටස් ටික බලාගමු. මේ බලන්නේ මේකේ විශේෂයෙන්ම මේ කොටස් ටික බලමු මේ තියෙන පොම්පේ දරුවනේ. මම මෙතන ඊසෙන් නම් කරන්නම් මෙතන මේ පොම්පේ තියෙනවා. ඊට පස්සේ මේ දියරිසන ටැංකිය කළු පාට ඉර මං ඊහිසකින් සඳහන් කරන්නම් දරුවනේ. පිස්ටනය සහ කපාටේ තියෙනවා මෙතන. පිස්ටනය සහ කපාටේ. මෙතන ඇණයක් තියෙනවා දරුවනේ ඇණේ. ආරක්ෂක කපාටේ තියෙනවා දරුවනේ මෙතන. මේක ආරක්ෂක කපාටේ නැත්නම් ආරක්ෂිත කපාටේ කියන්න පුළුවන් අපිට. මෙන්න දරුවනේ පිරවුම් මූඩිය තියෙනවා. ඒ වගේම මෙතන පීඩනමානය තියෙනවා දරුවනේ පීඩනමානය තියෙනවා. මෙතන මේ නොසල පරිබෝධනාශක දියරිසන නොසල තියෙනවා දරුවනේ. මේ තියෙනවා නැවෙන සුළු නලය. නැවෙන සුළු නලයක් තියෙනවා. සියලුම කොටස් ටික අපි නම් කරලා තියෙන නිවැරදිව හරි දරුවනේ. සියලුම කොටස් ටික නිවැරදිව නම් කරලා තියෙන මම හිතන ඔබට
පැහැදිලි. හරි. කොටස් ටික නම් කරලා තියෙන්නේ මේ අතින් සම්පීඩනය අතින් සම්පීඩනය කරන්න පුළුවන් මේ වලනවා. සම්පීඩනය කරන්න පුළුවන් මොකක්ද දරුවනේ අපි එකට කියන්නේ පොම්පේ. මෙතන අතින් සම්පීඩනය කරන්න පුළුවන් පොම්පේ දරුවෝ. හරි අපි බලමු එහෙනම්. අතින් සම්පීඩනය කළ හැකි ඔටෝ වර්ගයේ දියර ඉසිරිය. බලන්න. මේ වර්ගයේ දියර ටැංකිය සුදු යකඩ හෝ පිත්තල වලින් නිමවලා තියෙනවා. මේ ආකාරයේ දියර ඉසිරෙන ටැංකිය පුතේ සුදු යකඩ එහෙම නැත්නම් පිත්තල වලින් නිපදවලා තියෙනවා. මල කන්නේ නැහැ නේද එතකොට? මල්ලි වෙන්නේ නැහැනේ. එතකොට මේ වර්ගයේ දියර ටැංකිය සුදු යකඩ හෝ පිත්තල වලින් නිමවා ඇත. යන්ත්‍රයෙන් 4න් 3ක් දියරයද. යන්ත්‍රයෙන් 4න් 3ක් දියර. කියන්නේ පරිබෝධනාශක දියරය. 4න් එකක් වාතයේද පිරවිය යුතුයි. යන්ත්‍රයෙන් 4න් 3ක් දියරත් 4න් එකක් වාතයනොත් පුරවන්න ඕන. එහෙනම් බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. මේ අනතුරුදායක දියර ඉසින වර්ගයක් ලෙස හැඳින්වෙන අතර මේක අනතුරුදායක දියර ඉසින වර්ගයක් විදිහටයි දරුවනේ හඳුන්වන්නේ. උපකරණයේ භාවිතා කිරීමේදී පහත සඳහන් ආරක්ෂක උපදෙස් පිළිපැදිය යුතුයි. අපි බලමු මොනවද පිළිපැදිය යුතු ආරක්ෂක උපදෙස් කියලා මතක තියාගන්න. සුදු යකඩ හරි පිත්තල වලින් හරි තමයි මේක නිමවලා තියෙන්නේ. යන්ත්‍රයෙන් 4න් 3ක් දියරයක් 4න් එකක් වාතයක් පුරවන්න ඕනේ. හරි. ඔටෝ වර්ගයේ අතින් ක්‍රියා කරන සම්පීඩනාකාර ටැංකියක් මේක. මේක මොන නම? අතින් සම්පීඩනය කළ හැකි ඔටෝ වර්ගයේ දියරිසෙන ටැංකිය. දියරිසෙනය. එකක් වාතයේ සම්පීඩනය ආරක්ෂිත සලකුණ දක්වා පමණක් සිදු කරන්න ඕනේ දරුවනේ. සම්පීඩනය කරනවා අපි අර හුලං ගහනවා කියලා සම්පීඩනය කරන්නේ. අතින් සම්පීඩනය කරන්න පුළුවන් ඔටෝ වර්ගයේ පොම්පයක්නේ. එහෙනම් මේකදී අපි මේ වාතයේ සම්පීඩනය කරන එක බලන්න වාතයේ සම්පීඩනය ආරක්ෂිත සලකුණ දක්වා පමණක් සිදු කිරීම. මතය ඒක වැදගත්. මේ වාතයේ සම්පීඩනයේ දරුවනේ අපි ආරක්ෂිත සලකුණ දක්වා පමණක් සිදු කරන්නේ. වාතයේ සම්පීඩනයේ ආරක්ෂිත සලකුණු දක්වා පමණක් සිදු කිරීම. සම්පීඩනය කළ පසු උපකරණයේ අවුවේ තියන්නේ නැහැ දරුවනේ. ඒ වගේම ටැංකියේ මූඩිය ගැලවීමට ප්‍රථම ආරක්ෂක කපාටයෙන් මොකද කරන්නේ? පීඩනය ඉවත් කරන්න ඕනේ. ප්‍රෙෂර් එක ඉවත් කරන්න ඕනේ. හොඳින් මතක තියාගන්න මෙන්න මේ ආරක්ෂිත පියවර ටික මේ විශේෂයෙන්ම අතින් ක්‍රියා කරන අපි කියන සම්පීඩන ආකාරයේ පොම්පේ සම්බන්ධයෙන් කතා කරනකොට මෙන්න මේ ආරක්ෂිත පියවර අපි අනුගමනය කරන්න ඕනේ. අතින් ක්‍රියා කරව හැකි සම්පීඩන ඔටෝ වර්ගයේ ඉසින යන්ත්‍රයක් මේක. හරි වාතය සම්පීඩන සිදු කිරීම ආරක්ෂිත සලකුණ දක්වා පමණක් සිදු කරන්න ඕනේ. වාතයේ සම්පීඩනය කරන එක. ඒ වගේම සම්පීඩනය කළ පසු උපකරණයේ අවුවේ නොතැබීම දරුවනේ. ඒ වගේම ටැංකිය මූඩිය ගැලවීමට ප්‍රථම මොකද කරන්නේ? මේ ආරක්ෂක කපාටේ ඉවත් කරන්න ඕනේ. ආරක්ෂක කපාටයෙන් පීඩනය ඉවත් කරන්න ඕනේ. දියරය පුරවා හැඩලය ක්‍රියා කරන විට මේ දියරය පුරවල හැඩලය ක්‍රියා කරන විට පොම්පේ ක්‍රියාත්මක වී ටැංකිය තුළට වාතයේ ඇතුළු වීම සිදු වේ. අන්න බලන්න. අපි දියර පුරවලා හැඩලය ක්‍රියාත්මක කරනකොට පොම්පේ ක්‍රියාත්මක වෙලා ටැංකිය තුළට වාතයේ ඇතුළු වීම සිදු වෙනවා. ඊළඟට එලෙස ඇතුල්වන වාතයේ ටැංකියේ දියර මට්ටමට උඩින් එකතු වී සම්පීඩනය වේ. මේ බලන්න. වාතය එකතු වෙන්නේ මේ බලන්න. වාතය එකතු වෙන්නේ ටැංකියේ මේ බලන්න. අපි දැන් මේක ටැංකිය කියලා ගත්තොත් මේ ටැංකියේ දියර මට්ටම මේ දියර මට්ටම. ටැංකියේ දියර මේ තියෙන්නේ පලිබෝධනාශක දියරය. මේ පලිබෝධනාශක දියරයට ඉහළින් තමයි වාතය තියෙන්නේ. වාතය එකතු වෙන්නේ. එතකොට මොකද වෙන්නේ මේ දියරේ මත වාතය මගින් මොකද ඇති සම්පීඩනයක් ඇති වෙනවා. සම්පීඩනයක් ඇති වෙනවා. මේ බලන්න. දියරේ පුරවා හැඩලය ක්‍රියා කරන විට පොම්පේ ක්‍රියාත්මක වෙලා ටැංකිය තුළට වාතය ඇතුල් වීම සිද්ධ වෙනවා. ඊළඟට එලෙස ඇතුළු වන වාතය මේ ඇතුළු වන වාතයේ ටැංකිය පුතේ මේ දියර මට්ටමට උඩින් එකතු වෙලා සම්පීඩනය වෙනවා. දියර මට්ටමට උඩින් එකතු වෙලා මොකද වෙන්නේ දරුවනේ? අපි දන්නවා දැන් මේ වචන සම්පීඩනය වෙනවා. ඒකත් අපි සඳහන් කරගමු. හරි. මේ බලන්න. දියරය පුරවා හැඩලය ක්‍රියා කරන විට දරුවනේ දියරය පුරවලා ටැංකියට හැන්ඩල් එක ක්‍රියා කරනකොට පොම්පේ ක්‍රියාත්මක වෙනවා දරුවනේ. පොම්පේ ක්‍රියාත්මක වෙලා
ටැංකිය තුළට වාතයේ ඇතුල් වීම සිද්ධ වෙනවා. මේ වාතයේ ඇතුල් වීම එලෙස ඇතුල් වන වාතයේ ටැංකියේ දියර මට්ටමට උඩින් එක්වනවා පුතේ. දියර මට්ටමට මේ තියෙන දියර මට්ටම. හරි. දියර මට්ටමට උඩින් තමයි බලන්නකො මේ එලෙස ඇතුල් වන වාතයේ ටැංකියේ දියර මට්ටමට උඩින් එකතු වෙලා මේ බලන්න මොකද කරන්නේ? ඒ මත සම්පීඩනයක් ඇති කරනවා වාතය මගින්. වාතය මගින් සම්පීඩනයක් ඇති කරනවා දරුවෝ. එමගින් දියරය මත පීඩනයක් ඇති කරයි. පලිබෝධනාශක දියරය මත ඉහළින් එකතු වෙච්ච වාතය මොකද කරන්නේ? පීඩනයක් ප්‍රෙෂර් එකක් ඇති කරනවා. පීඩනයක් ඇති කරනවා. ඒ පීඩනය නිසා පලිබෝධනාශක දියර නලය දිගේ ගමන් කරනවා. මේ ඇති කරන පීඩනය නිසා මේ බලන්න දරුවනේ. මේ ඇති කරන පීඩනය නිසා දරුවනේ මෙන්න මේ ඇති කරන පීඩනය නිසා දරුවනේ පලිබෝධනාශක දියරය මොකද වෙන්නේ? මේ නලය දිගේ ගමන් කරනවා. පලිබෝධනාශක දියරය දරුවනේ නලය දිගේ ගමන් කරනවා. මේ බලන්න මේ ඇති කරන පීඩනය සහ මේ තුල ඇති කරන පීඩනය නිසා මේ බලන්න පලිබෝධනාශක දියරය මේ නලය දිගේ මේ ගමන් කරනවා. එමගින් දියරය මත පීඩනයක් ඇති කරනවා. දියරය මත පීඩනයක් ඇති කරනවා. මේ පීඩනය නිසා පුතේ පලිබෝධනාශක දියරය මේ අර නලය දිගේ ගමන් කරනවා දරුවනේ. ටිග කපාටය විවෘත කළ විට මොකද වෙන්නේ? නොසලයේ මගින් දියර බිඳු බවට බිඳී ශේෂ්ත්‍රයට විසිරියනවා. ටිග කපාටය විවෘත කළ විගස මේ අවස්ථාවේදී බලන්න දරුවනේ දියර බිඳු ලෙස කැඩිලා නොසලයෙන් ඉවත් වෙලා යනවා. ඒකයි පැහැදිලි. ටිග කපාටයේ විවෘත කළ විට නොසලයේ මගින් දියර බිඳු බවට බිඳී ශේෂ්ත්‍රයට දියර විසිර යාම සිද්ධ වෙනවා. මේ බලන්න. මෙන්න කෝ විශේෂයෙන්ම මේ බලන්න. දියර පලිබෝධනාශක දියර මේ බලන්න දරුවනේ. මේ නලය දිගේ මේ නැවෙන සුළු නලය දිගේ ගමන් කරනවා දරුවනේ. ටිග කපාටයේ විවෘත කරාට පස්සේ මේ නොසලය හරහා දියර බිඳු විදියට ශේෂ්ත්‍රයට විසිරුව හැරීම සිදු කරනවා දරුවනේ. පැහැදිලිද? ටිග කපාටයේ යන්ත්‍ර ක්‍රියා කරවන්නාට පහසුවෙන් හැසිරුවිය හැකි පරිදි සවිකර ඇති අතර එය තුල පෙරණයක්ද අඩංගු වෙනවා. බලන්නකො ටිග කපාටේ යන්ත්‍රයේ ක්‍රියා කරවන්නාට පහසුවෙන් හැසිරිය ආකාරයට සකස් කරලා තියෙන්නේ. ඒ තුල පෙරණයකුත් සවි කරලා තියෙනවා දරුවනේ. විශේෂයෙන් මතක තියාගන්න. දියර නලයේ කෙළවරේ ඇති නොසලය මගින් මේ දියර නලයේ කෙළවර තියෙන නොසලය මගින් සම්පීඩිත ද්‍රව්‍ය බිඳිටි වලට කඩා විසිරුවා හරිනු ලැබේ. මේ නලයේ කෙළවර තියෙන නොසලය මගින් පුතේ මේ සම්පීඩනය වෙලා තියෙන දියර බිඳිති බවට කඩලා තමයි විසිරුවා හැරීම සිදු කරන්නේ. මතක තියාගන්න පුතේ. දියර නලයේ කෙළවර තියෙන නොසලය මගින් සම්පීඩිත ද්‍රව්‍ය බිඳිති වලට කඩලයි විසිරුවා හරන්නේ. මේ තියෙන දියර නලයේ කෙළවර තියෙන නොසලය මේ තියෙන දියර නලයේ කෙළවර තියෙන නොසලය මේ නොසලය මගින් පුතේ මේ සම්පීඩිත ද්‍රව්‍ය බිඳිති බවට කඩලා තමයි විසිරුවා හැරීම සිදු වෙන්නේ. බිඳිති බවට කඩලා නොසලයේ මගින් විසිරුවා හැරීම සිදු කරනවා දරුවෝ. හරි. මේ බලන්න දියර බිඳිති වලට කඩා දැමීම සිදු කරන ක්‍රමයේ අනුව නොසල වර්ග තුනක් තියෙනවා. මේ නොසල මගින් දියර බිඳිති බවට කඩලානේ ශේෂ්ත්‍රයට විසිරුවා හරින්නේ. මේ දියර බිඳිති බවට කඩලා දාන ක්‍රමයේ අනුව පුතේ බලන්නකෝ මේ දියර පලිබෝධනාශක දියර බිඳිති වලට කඩා දැමීම සිදු කරන ක්‍රමය අනුව නොසල වර්ග තුනයි පුතේ. එකක් බලන්න කුහර සහිත කේතු තියෙනවා දරුවනේ. මොනවද දරුවනේ? කුහර සහිත කේතු. මේ බලන්න දරුවෝ. මේ බලන්න. මේ කුහර සහිත කේතු. මෙන්න මේක මේ බලන්න. කුහර සහිත කේතු. රයිට්. අපි ඒක ඉස්සෙල්ලා මුලින් බලාගෙන ඉමු පොඩ්ඩක්. කොහොම ඉන්න දරුවෝ? මේ පැත්තට කරමු. ඒතකොට දරුවන්ට පේනවා හොඳට. හරි. එහෙනම් දියර බිඳිති වලට කඩා දැමීම සිදු කරන ක්‍රමය අනුව නොසල වර්ග තුනයි. එකක් කුහර සහිත කේතු, කුහර රහිත කේතු, ගට්ටන, තලීය අවාන කියලා තියෙනවා. මෙන්න එහෙනම්
බලා ගන්න ළමයි මේ රූප වලින් බලා ගන්න ළමයි මෙන්න මේ රූපේ තියෙන්නේ කුහර සහිත කේතුව. මොකද ළමයි කුහර සහිත කේතුව. මේකේ කුහර නැති කුහර රහිත කේතුව. මේක ගට්ටන මේක තලීය අවානක්. බලන්න. අවානක් විදිහට තියෙන මෙවන් මේ අවානක්. මෙයා තලීය අවානක්. මෙයා ගට්ටන මේ බලන්න මේ අවානක් විදිහට තියෙන මේ බලන්න අවානක් විදිහට තලීය අවානක් මෙයා. මේක ගට්ටන මේක කුහර රහිත කේතුවක් දරුවනේ. කුහර රහිත කේතුවක් මේක කුහර සහිත කේතුවක්. එහෙනම් කුහර සහිත කේතු, කුහර රහිත කේතු, ගට්ටන, තලීය අවාන. එහෙනම් තියර බිඳිති වලට කඩා දැමීම සිදු කරන ක්‍රමය අනුව තමයි මේ නොසල වර්ග 3ක් නම් කරලා තියෙන්නේ. නොසල වර්ග 3ක් නම් කරලා තියෙන්නේ. හරි. තලීය අවාන් හැඩති නොසල. අපි කියනවා ඉන්ෆැක්ට් නොසල්. තලීය අවාන් සහිත නොසල කියන කවුද බලමු? අධිපීඩන දියර ධාරා දෙකක් එකිනෙක ගැටීම නිසා පුතේ දියරය බිඳු වලට කැඩෙනවා. මේ තලීය අවාන් හැඩති නොසල තුල සිදුවෙන්නේ පුතේ තලීය අවාන් හැඩති නොසල තුල සිදුවෙන්නේ අධිපීඩන දියර ධාරා දෙකක්. අධිපීඩනයක් සහිත දියර ධාරා දෙකක් දරුවනේ එකිනෙක ගැටීම නිසා මොකද වෙන්නේ? දියරය බිඳු වලට කැඩෙනවා. දියරය බිඳිති වලට කැඩෙනවා දරුවනේ. ඒ වගේම සමතලා පෘෂ්ඨවලට දියර ඉසීමට සුදුසුයි. මේ ක්‍රමයේ මේ නොසල සමතලා පෘෂ්ඨ සඳහා දියර ඉසීමට සුදුසුයි. කවුද? මේ තලීය අවාන් හැඩති නොසල මගින් සමතලා පෘෂ්ඨවලට දියර ඉසීම සඳහා ඒක සුදුසුයි. ගට්ටන නොසලය. ෆ්ලැට් ෆෑන් නොසල් කියලා කියන්නේ ගට්ටන නොසල. මේකෙදි අධිපීඩන දියරය පෘෂ්ඨයක වේගයෙන් ගැටීම නිසා මේ අධිපීඩන දියරය ඇවිල්ලා පෘෂ්ඨයක වේගයෙන් ගැටෙනවා පෘෂ්ඨය ඇවිල්ලා. මේ ආකාරයට අධිපීඩන දියරය පෘෂ්ඨයක වේගයෙන් ගැටීම නිසා එයා බිඳිති බවට කැඩෙනවා. බිඳිති බවට කැඩෙනවා. ඒකත් මතක තියාගන්න. හොඳයි. කේතුක නොසලය කෝන් නොසල් අධිපීඩන දියරය සර්පිලාකාර සිදුරු දෙකක් තුලින් ඇවිල්ලා දරුවනි තනි සිදුරකින් තමයි පිටතට ගමන් කරන්නේ. මේ බිඳිති සර්පිලාකාරව ගමන් කරන නිසා පත්‍රවල යටිපැත්තට දියර ඉසීම සිදු කරන්න පුළුවන්. අන්න විශේෂත්වයක්. කේතුක නොසල කෝන් නොසල. ඒක මොකද්ද? අධිපීඩන දියරය සර්පිලාකාර අධිපීඩන දියරය සර්පිලාකාර සිදුරු දෙකක් තුලින් ඇවිල්ලා මොකද වෙන්නේ? සිදුරකින් තනි සිදුරකින් තමයි පිටතට ගමන් කරන්නේ. තනි සිදුරකින් පිටතට ගමන් කරන්නේ. මේ බිඳිති සර්පිලාකාරව ගමන් කරන නිසා දරුවනේ පත්‍රවල යටිපැත්තේට දියර ඉසීම කරන්න පුළුවන්. කෘමිනාශක හා දිලිරනාශක වලට වඩා සුදුසුයි කේතු නොසල කුහර සහිත හෝ කුහර රහිත වෙන්න පුළුවන්. මේ කේතු නොසල කුහර රහිත හෝ කුහර සහිත වෙන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න. මෙන්න අපි දැන් කතා කරන්න යන්නේ. හොඳයි ළමයි අපි බලමු දැන් මේ විශේෂිත තවත් මේ අපි පලිබෝධනාශක ඉසින යන්ත්‍රයක් දුවේ පුතේ මේ ශාකාරක්ෂණ උපකරණයක් ගැනයි අපි මේ සුවිශේෂිත උපාංගයක් ගැනයි මෙතන සිට ආදරණීය දොළ පුතාලත් එක්ක කතා කරන්න යන්නේ. මෙන්න මේ බලවේග ආකාරයේ දරුවනේ. අපි කියනවා මේ නැප්සැක් අපි කියනවා ඔටෝ වර්ගයේ බලවේග ආකාරයේ ඉසින යන්ත්‍රයක් ගැනයි දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ. විශේෂයෙන් අපි දන්නවා මේ ඉසින යන්ත්‍රය භාවිතා කළා අපිට මේ පලිබෝධනාශක දියර විතරක් නෙවෙයි පුතේ දියර කුඩු කැට කියන ඕනෑම වර්ගයක පලිබෝධනාශක වර්ගයක් ඉසීම නැත්නම් ශේෂ්ත්‍රයට යොමු කිරීම සිදු කරන්න පුළුවන් බලවේග ආකාරයේ උපකරණයක් ඔටෝ වර්ගයේ උපකරණයක් දුවේ පුතේ මේ කතා කරන්න යන්නේ. මෙන්න කවුද අඳුරගන්න? මෙයාට කියන නැප්සැක් බලවේග ආකාරී ඉසින යන්ත්‍රයක් දුවේ පුතේ. එහෙනම් අපි බලන්න යන්නේ මොකද්ද මේ නැප්සැක් බලවේග ආකාරී ඉසින යන්ත්‍රයක කොටස් ටික සහ ක්‍රියාකාරීත්වය ගැන අපි බලමු. කොහොමද අපි මෙයා හඳුන්වගන්නේ දරුවනේ? බලමු අපි මෙයාගේ මේ කොටස් ටික නම් කරමු මේ උපකරණේ. හරි. මේ උපකරණේ කොටස් ටික නම් කරමු. මෙන්න දරුවනේ අපිට රසායනික ද්‍රව්‍ය ටැංකිය තියෙනවා. කෙමිකල් දාන. අපි මුලින් කිව්වා වගේම මෙයාගේ මගින් අපිට රසායනික ද්‍රව්‍ය ටැංකිය
ඊට පස්සේ මෙන්න ඉන්ධන ටැංකිය ෆුවල් ටැංක් එක තියෙනවා ඉන්ධන ටැංකිය මෙන්න දරුවනේ එන්ජින් එක එන්ජිමක් තියෙනවා මෙන්න පංකා කාමරේ මෙතන තියෙනවා මේවට අපි කියනවා අල්ලු මේවා මෙතන අල්ලු මේ තියෙනවා මේ අල්ලු right අල්ලු එතකොට මෙතන ඍජු ලෝහ මෙතන තියෙන්නේ නැවුණු නලයක් මේ නැවුණු නලය මෙතන චලනය කළ හැකි නලය සෝඩ නලයට සවි කළ අල්ලුව මේ තියෙන සෝඩ නලේ මේ තියෙන සෝඩ නලේ නමන්න පුළුවන් සුනම්මි සෝඩ නල කොටස මේක නමන්න පුළුවන් නල කොටස සෝඩ නලයට සවි කරන සෝඩ නලයට සවි කරන මේ අල්ලු තමයි මෙතන තියෙන මේ අල්ලුව මෙන්න භූගත වෛරය මෙතන තියෙන පාලක ලීවරයක් මේ කන්ට්‍රෝල් ලීවර එකක් මෙතන තමයි තියෙන තොරණ ලීවරය කොටස් ටික හරිනේ දරුවනේ නේ තොරණ ලීවරය තියෙනවා කන්ට්‍රෝල් ලීවරය තමයි පාලක ලීවරය තියෙනවා භූගත වෛරය තියෙනවා මෙතන සුනම්මේ සෝඩ නලය දරුවනේ සුනම්මේ නැමිය හැකි සෝඩ නලයක් මේ සෝඩ නලය සවි කළ අල්ලුව මේ මෙතනත් අපි මේකත් මෙතන මේ සෝඩ නලය සවි කළ අල්ලුව මෙතනත් අල්ලුව මේ right මෙතන සෝඩ නලය සවි කළ අල්ලුවක් තියෙනවා හරි ඔව් එතකොට මෙතන නැවුණු නලය තියෙන්නේ මෙතන මේ නැවුණු නලේ මේ ටික ඍජු ලෝහ මගින් සකස් කරලා මෙතන ඍජු ලෝහ මෙතන නැවුණු නලය දරුවනේ මේක අපි නැවුණු නලය මේ නැවුණු නලය චලනය කළ හැකි නලය මේක ඍජු ලෝහ මේ නලේ චලනය කරන්න පුළුවන් හරි චලනය කළ හැකි නලය නැප්සැක් බලවේග ආකාරී ඉසුන යන්ත්‍රයක ක්‍රියාකාරීත්වයට අපි යමු දරුවනේ හරි අන්න අපි කිව්වා වගේම ආදරණීය දුවේ පුතේ මේ යන්ත්‍රය භාවිතා කරලා අපිට පලිබෝධනාශක දියර ඒ වගේම කැට හා කුඩු කියන ඕනෑම ද්‍රව්‍යයක් දරුවනේ විසර්ජනය කිරීමට හැකියාවක් තියෙනවා මේ බලවේග ආකාරී නැප්සැක් දියර ඉසුන යන්ත්‍රය මගින් දරුවනේ ඒ වගේම දුවේ පුතේ පළමුවෙන්ම රසායනික ද්‍රව්‍ය දාලා ටැංකිය පුරවලා මූඩිය තද කරලා වසුරු ලක් මුලින්ම රසායනික ද්‍රව්‍ය දමන ටැංකිය පුරවලා ඉතින් රසායනික ද්‍රව්‍ය දාන ටැංකිය මෙතන රසායනික ද්‍රව්‍ය ටැංකිය දාන ටැංකිය රසායනික ද්‍රව්‍ය දාලා ටැංකියේ පුරවලා මේ මූඩිය උඩ තියෙන මූඩිය වහන්න හරි ඉන්පසු ඉන්ධන ටැංකියට 25ට 1 අනුපාතයට අන්න බලන්නකෝ ඉන්ධන ටැංකියට ෆුවල් ටැංකියට දරුවනි 25ට 1 අනුපාතයට පෙට්‍රල් සහ ලිහිසි තෙල් මිශ්‍ර කළා 2 ටීම් එකට දාන්නේ නේද පෙට්‍රල් සහ ලිහිසි තෙල් මිශ්‍ර කළා අවශ්‍ය ප්‍රමාණයට දාලා ඒ මූඩිය වහන්න අන්න බලන්න කොච්චර ප්‍රමාණය ඉන්ධන ටැංකියට 25ට 1 අනුපාතයට කොච්චරද පුතේ අනුපාතය 25ට 1 අනුපාතයට කවුද පෙට්‍රල් සහ ලිහිසි තෙල් පෙට්‍රල් සහ ලිහිසි තෙල් පෙට්‍රල් 25ට ලිහිසි තෙල් එකයි නේ ප්‍රමාණය ලිහිසි තෙල් මිශ්‍ර කර අවශ්‍ය ප්‍රමාණයට දමා මූඩිය වසුන්න අවශ්‍ය ප්‍රමාණයට දාලා මූඩිය වහන්න ඕනේ. ඉන්පසු මේ යන්ත්‍රයේ ඇති කුඩා එන්ජිම පණ ගන්නවා. යන්ත්‍රයේ තියෙන කුඩා එන්ජිම පණ ගන්නවා. අර අපි දන්නවනේ සාමාන්‍යයෙන් මේ කුඩා එන්ජින් අර ඔතන ලද නූලක් ඇදීම මගින් මේ කුඩා එන්ජිම පණ ගන්න පුළුවන් එන්ජිමක්. අපි කියනවා 2 stroke එන්ජිමක්. 2 stroke එන්ජිමක නම් අර ඔතන ලද නූලන්නේ තියෙන්නේ අපි ඇදලා ගන්න. චේන් සෝල දරුව දන්නවා චේන් ෂෝල ඒ වගේම අර අපි මෙහෙම කරකවන්නේ සාමාන්‍ය 2 stroke engine වලනේ අපි දැන් අර ලෑන් මාස්ටර් එක අක්ටැක්ටර් එක අපි කරකවන්නේ දරුව නිරෝධයක් කරකවන කරන්නේ ඒ වගේම කික් කරන්නේ පැඩල් එකක් කික් කරන්නේ මොටර් බයිසිකල් එක කික් කරලා අපි ස්ටාර්ට් කරන්නේ අන 2 stroke engine උඩු පහර සහ යටි පහරක් විදිහට ක්‍රියාත්මක වෙන දරුව හරි එතකොට එහෙනම් මේකේ අපි මේ යන්ත්‍රයේ තියෙන කුඩා එන්ජිම පණ ගන්නවු ලබනවා. ඊට පස්සේ එය මගින් එයට සම්බන්ධ වූ පංකා තැටිය කරකවන අතර එන්ජිමට සම්බන්ධ පංකා තැටියක් තියෙනවා දරුවනේ. එන්ජිමට සම්බන්ධ පංකා තැටියක් තියෙනවා. ඒ පංකා තැටිය කැරකෙන අතර එවිට සුළං ධාරාවක් උත්පාදනය වෙනවා. මොකක්ද උත්පාදනය වෙන්නේ? සුළං ධාරාවක් උත්පාදනය වෙනවා.
මේ සුළංධාරාව විශාල සුනම්මේ නලයටත් ඒ වගේම අතිරේක කුඩා නලයක් මගින් රසායන ද්‍රව්‍ය යොදන ටැංකියටත් යොමු කරලා තියෙනවා. රසායන ද්‍රව්‍ය යොදන ටැංකියටත් මේ කුඩා නලය යොමු කරලා තියෙනවා. මේ සුළංධාරාව මගින් රසායන ද්‍රව්‍ය ටැංකියේ ඇති ද්‍රවය හෝ ද්‍රව්‍ය මෙවන් දරුවනේ කැළතීම හා පෙරපීඩනයකට භාජනය කිරීමක් සිදු කරනවා මේ සුළංධාරාව මගින් පොතේ. එහිදී ත්වරණ ලීවරයේ ස්ථානය වෙනස් කිරීම පොතේ ඇක්සලරේට් කරන්නේ අපි. ත්වරණය කරනවා කියන්නේ ඇක්සලරේට් කරනවා කියන්නේ මේ ඇක්සලරේට් ලීවර කියලා තමයි ත්වරණ ලීවරයේ ස්ථානය වෙනස් කිරීමෙන් එන්ජිමේ වේගය අඩු වැඩි කරගන්න පුළුවන් දරුවනේ. ඒ අනුව පංකාවෙන් උපදවන සුළංධාරාවේ වේගයද අපිට අඩු වැඩි වෙනවා. මේ පාලක ලීවරයේ ස්ථානය වෙනස් කිරීමෙන් අපිට වරකදී ටැංකියෙන් පිටවන නැත්නම් පිටතට ගලා යන ද්‍රව ප්‍රමාණය අපිට දරුවනේ විශේෂයෙන් ද්‍රව හෝ ද්‍රව්‍ය ප්‍රමාණය අපිට වෙනස් කරන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. රසායන ද්‍රව්‍ය අඩංගු ටැංකියේ ඉඳලා එන ද්‍රව්‍ය සිහින් නලයක් හා ටිග කපාටයක් ඔස්සේ නලයේ මුව වෙත යොමු කරලා තියෙනවා දරුවනේ. සිහින් නලයක් හා ටිග කපාටයක් කරහා නලයේ මුව වෙත යොමු කරලා තියෙනවා. කැට හෝ කුඩු රසායන ද්‍රව්‍ය දමන ටැංකියේ ඉඳන් තරමක් විශාල නලයක් මගින් අර තිබ්බ සෝඩ නලයේ නැමිය හැකි සෝඩ නලයේ ඉහළ කෙළවරට දරුවනේ යොමු කරලා තියෙනවා. සෝඩ නලයේ ඉහළ කෙළවරට යොමු කරලා තියෙනවා. ඉතින් සෝඩ නලයේ නැසින්න විසර්ජනය කළ යුතු ද්‍රව්‍යයේ ස්වරූපය මොනවද? දියරද කැටද කුඩුද අණුව කියන එක අණුව වෙනස් කරගන්න පුළුවන්. සෝඩ නලයේ නැසින්න අපි මේ විසර්ජනය කරන ද්‍රව්‍ය අණුව වෙනස් කරන්න පුළුවන්. right? සෝඩ නලය. ඉතින් සුනම්මේ සෝඩ නලයේ කොටස් right? තොරණ ලීවරයේ තියෙනවා. ඒ වගේ මෙතන පාලක ලීවරයේ තියෙනවා දරුවනේ. හරි. අපි මේක බලමු. මේ ටික අපි මෙතනදී විශේෂයෙන් මේ හඳුන්වා දීමක් දරුවනේ කරේ. මේ අවස්ථාවේදී අපි මේ කොටස් ටික හඳුන්වා දීමට මුලින්ම ආරම්භයක් විදිහට මේක කතා කරේ. අපි විස්තරාත්මකව මේ ක්‍රියාවලිය සවිස්තරාත්මකව නැවතත් කතා කරන්න බලාපොරොත්තු වෙන දරුවනේ මේ ඔටෝ වර්ගයේ නැප්සැක් දියවිසුණු යන්ත්‍රයක ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඉදිරියට. මේ සෝඩ නලයේ දිගත් දරුවනේ අපිට අමතර නල කොටස් මගින් සම්මත දිගකට වඩා වැඩි කරගන්න පුළුවන් ඈ. ඒ කියන්නේ මීටර 1.5ක් 2ක් අතර ප්‍රමාණයකින් වෙනස් කරගන්න පුළුවන් මේ සෝඩ නලයේ දිග. මිදි සෝඩ නලයේ දිග අපිට වෙනස් කරගන්න පුළුවන්. මීටර 1.5ක් 2ක ප්‍රමාණයකින් අපිට මේ සෝඩ නලයේ දිග වෙනස් කරගන්න වැඩි කරගන්න පුළුවන්. එකක් මතක තියාගන්න. සෝඩ නලයේ දිග අමතර නල කොටස් මගින් සම්මත දිගට වඩා දරුවනේ මීටර 1.5ක් 2ක් අතර ප්‍රමාණයක් වෙනස් කරගන්න පුළුවන්. මතක තියාගන්න. මේ වඩා සුදුසු වෙන්නේ අපිට විශාල පරිමාණීය වගාවන් සඳහා. විශාල පරිමාණීය වගාවන් සඳහා මේ උපකරණය භාවිතා කරන්න පුළුවන්. ඒකෙදි විශේෂයෙන්ම අපිට මේ පළතුරු වර්ගයේ උස ශාක වලට එසීමටත් මේක සුදුසුයි මේ උපකරණය. පළතුරු වර්ගයේ උස ශාක වලට විදීමටත් මේ උපකරණය සුදුසු වෙනවා. ඒ වගේම දුඹුරු පැල කීඩාව ජීවත් වෙන ගොයම් ගසාකේ පාදස්තේනේ. දුඹුරු පැල කීඩාව ජීවත් වෙන්නේ ගොයම් ශාකේ පාදස්තේ. දැන් අපි මේ ගොයම් ශාකය ගත්තාම දරුවනේ right? ගොයම් ශාකය ගත්තාම අපි දන්නවා දුඹුරු පැල කීඩාව ජීවත් වෙන්නේ මේ ගොයම් ශාකේ පාදස්තේ. මේ පාදස්තේ මේ හරිය. මේ ගොයම් ශාකේ පාදස්තේ පහළම. ගොයම් ශාකේ පාදස්තේ තමයි දුඹුරු පැල කීඩාව ජීවත් වෙන්නේ. දුඹුරු පැල කීඩාව ජීවත් වෙන්නේ ගොයම් ශාකේ පාදස්තේ දරුවනේ. මේරු ගොයමට මේ අතින් ක්‍රියා කරන යන්ත්‍රයකින් කෘමිනාශක ඉසුණු ලැබුවත් අපි දන්නවා මේරු ගොයම් ශාකයකට මේරු ගොයමට අතින් ක්‍රියා කරන යන්ත්‍රයකින් අපි විශේෂයෙන්ම මේ කෘමිනාශකයක් ඉසුණු ලැබුවත් ඒ නාශකය බොහෝ විට ශාකයේ පාදස්තේ කරා ළඟා වෙන ප්‍රමාණය අඩුයි. ශාකයේ පාදස්තේ කරා ළඟා වෙන ප්‍රමාණය අඩුයි. අතින් ක්‍රියා කරන දියර ඉසුණු යන්ත්‍රයක් භාවිතා කරලා අපි දියර ඉසීම සිදු කරා. නමුත් යන්ත්‍රානුසාරයෙන් ඉසෙන විට මේ බිඳිති වේගයෙන් ගමන් කරන බැවින් පහසුවෙන් අවශ්‍ය ස්ථානයට යනවා. යන්ත්‍රානුසාරයෙන් දියර මේ විදිහේදී මේ ද්‍රවය වේගයෙන් ගමන් කරන නිසා පුතේ අනිවාර්යයෙන්ම යන්ත්‍රානුසාරයෙන් ඉසෙන විට මේ බිඳිති වේගයෙන් ගමන් කරන නිසා දරුවනේ අපිට කියන්න පුළුවන් පහසුවෙන් අවශ්‍ය ස්ථානයට මේ බිඳිති ළඟා වීම සිද්ධ වෙනවා.
හොඳයි. කුඩු ඉස්සෙන යන්ත්‍රයක් තියෙනවා දරුවනේ අපි දන්නවා. මේ කුඩු ඉස්සෙන යන්ත්‍ර අපි දන්නවා අතින් ක්‍රියා කරන කුඩු ඉස්සෙන යන්ත්‍රයක් තියෙනවා දරුවනේ. බලන්න. කුඩු ඉස්සෙන යන්ත්‍ර ආකාර දෙකයි පුතේ එකක් මතක තියාගන්න. අතින් ක්‍රියා කරන කුඩු ඉස්සෙන යන්ත්‍ර තියෙනවා දරුවනේ. යන්ත්‍ර මගින් ක්‍රියා කරන කුඩු ඉස්සෙන යන්ත්‍ර තියෙනවා. පලිබෝධනාශක කුඩු ඉස්සෙන යන්ත්‍ර. අපිට අතින් ක්‍රියා කරවන්න පුළුවන් කුඩු ඉස්සෙන යන්ත්‍රයක් තියෙනවා. යන්ත්‍රානුසාරයෙන් ක්‍රියා කරවන්න පුළුවන් කුඩු ඉස්සෙන යන්ත්‍රයක් තියෙනවා. මතක තියාගන්න ආකාර දෙකයි කුඩු ඉස්සෙන යන්ත්‍ර. ඒ ටික හොඳට මතක තියාගන්න. මේ බලන්නකො අතින් ක්‍රියා කරන කුඩු ඉස්සෙන යන්ත්‍රයක් කොටස් ටික නම් කරන්නකො දරුවනේ. මේ තියෙන කුඩු දමන භාජනේ, මේ තියෙන කුඩු භාජනේ. රයිට් මෙන්න කුඩු භාජනේ. මෙන්න මේ තුන කලතනයක් තියෙනවා දරුවනේ. මේ තියෙන කලතනේ කලතනයක් තියෙනවා. මෙන්න කුඩු භාජනේ. රයිට්. මෙන්න මේකේ පාලන ලීවරයක් තියෙනවා දරුවනේ. පාලන ලීවරයක් තියෙනවා. මේ තියෙන පංකාව ෆෑන් එක. මේක ෆෑන් එක. මේ පාලන ලීවරය. රයිට්. මෙන්න මේ කුඩු විසුරුම් කට. විසිරීම සිද්ධ වෙන මේ විසුරුම් කටි අතින් ක්‍රියා කරන කුඩු ඉස්සෙන යන්ත්‍රයක් පුතේ මේ කුඩු භාජනයේට කුඩු දාන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙනවා පුතේ ඇතුලේ කලතනයක් තියෙනවා දරුවනේ. මෙතන පාලන ලීවරයක් තියෙනවා පුතේ. පාලන ලීවරයක් තියෙනවා. ඒ වගේම ෆෑන් එකක් පංකාවක් තියෙනවා දරුවනේ. අතර විසුරුම් කට තියෙනවා. විසුරුම් කට තියෙනවා එතන. මෙන්න බලවේග කුඩු ඉස්සෙන යන්ත්‍රයක් දරුවනේ. මේ බලන්න කුඩු ටැංකියේ තියෙනවා මේ නම් කරමු කුඩු ටැංකියේ මේ බලවේග කුඩු ඉස්සෙන යන්ත්‍රය. මෙන්න පුතේ මූඩිය. මෙන්න කුඩු බටේට ඇතුල් වීම පුතේ මෙවන කුඩු බටේට ඇතුල් වීම පෙන්වනවා. මෙන්න මෙතන පාලන ලීවරයක් තියෙනවා පුතේ. මෙන්න ඒකෙත් ෆෑන් එකක් තියෙනවා පුතේ පංකාව. රයිට්. මෙන්න මේ කුඩු බටේ තුල එනවා දරුවනේ මේ සුළං බටේ විහිංගෙනවා. නැමිය හැකි බටයක් මේ සෝඩනලයක් වගේ නේ. ඔව් නැමිය හැකි බටයක් එකත් නැමිය හැකි බටයක් දරුවනේ. එහෙනම් මෙන්න බලවේග කුඩු ඉස්සෙන යන්ත්‍රයක් තියෙනවා දරුවනේ. මූඩිය තිබ්බ කොටස් ටික නම් කරන්න බලන්න. කුඩු ටැංකිය කුඩු බටේට ඇතුල් වීම මෙවන කුඩු බටේට ඇතුල් වීම මේ කුඩු බටේට ඇතුල් වීම මේ තියෙන පාලන විවරයද ලීවරයදනේ පාලන ලීවරය. පාලන ලීවරය මෙතන තියෙනවා පංකාව ෆෑන් එක දරුවනේ. එතකොට මෙන්න කුඩු බටේ කුඩු බටේ මේ නැමිය හැකි බටේ මේක සුළං බටේ මේ පැත්තේ යනවා. හරි. බලන්න දරුවනේ මේ කුඩු භාජනයේට පුරවලා ඒ තුල තියෙන දඟර කඳ නැත්නම් සමහරවිට දඟරේ මුලින්ම අපි කුඩු ටික කුඩු භාජනයට පුරවලා ඒ තුල තියෙන දඟරයක් තියෙනවා දරුවනේ මේ දඟරේ අතින් අල්ලලා කරකැවීමෙන් දඟරේ අතින් අල්ලලා කරකැවීම සිදු කරන්න අවශ්‍ය වෙනවා. එතකොට මේ තුල තියෙන සරල ගියර පද්ධතියක් මගින් මොකද වෙන්නේ දරුවනේ? ඊට සම්බන්ධ කලතනය හා පංකාව භ්‍රමණය වීමට සැලැස්වීමෙන් කලතනය හරහා පංකාව වෙත කුඩු ගමන් කරනවා. කලතනය හරහා පංකාව වෙත ෆෑන් එක වෙත කුඩු ගමන් කරනවා. පංකාවෙන් නිකුත් වන වාතය සමග කුඩු වේගයෙන් නොසලය හරහා ශේෂ්ත්‍රයට ගමන් කරනවා. බලන්නකෝ. මේ පංකාවෙන් නිකුත් වන වාතය සමග කුඩු වේගයෙන් දරුවනේ කොහෙද? නොසලය හරහා ශේෂ්ත්‍රයට ගමන් කරනවා. නොසලය හරහා ශේෂ්ත්‍රයට ගමන් කරනවා. හරි. රයිට්. අපි බලමු මේ කොහොමද මේ ඉස්සෙන යන්ත්‍ර නඩත්තු කිරීම සිදු කරන ආකාරය දරුවනේ. ද්වීපතේ කොහොමද මේ පලිබෝධනාශක ඉසින යන්ත්‍ර ශාකාරක්ෂණ උපකරණ දරුවනේ මේ ඉසින යන්ත්‍ර නඩත්තු කරන ආකාරය ද්වීපතේ අපි දැන් කතා කරන්න යන්නේ දුවල පුතාලත් එක්ක. බලන්න දරුවනේ අපි භාවිතයට පසු මේ ඉසින යන්ත්‍ර හොඳින් සෝදා පිරිසුදු කර ගැනීම අත්‍යවශ්‍යම වෙනවා දරුවනේ. අනිවාර්ය කටයුත්තක් ඒක. භාවිතයෙන් පසු දරුවනේ හොඳින් පිරිසුදු කරන්න ඕනේ. භාවිතයෙන් පසු හොඳින් පිරිසුදු කරන්න ඕනේ දරුවනේ. මේ ඉසින යන්ත්‍ර වල කාන්දු වීම තියනවාද කියලා බලලා පුතේ අනිවාර්යයෙන් මේවා නිවැරදි කරන්න කටයුතු කරන්න ඕනේ. නැත්නම් මේවා පරිසරයට එකතු වීම නිසා අපි දන්නවා මේවා විවිධ ජෛව පද්ධති වලට වගේ හානි ඇති වෙන්න පුළුවන්, බලපෑම් ඇති වෙන්න පුළුවන් පුතේ මිනිසාට වගේම පරිසරයට අනෙකුත් සතුන්ට හානිදායක වෙන්න පුළුවන්. මේවා දැන් මේ කාන්දු වීම තිබිලෙවුවා වැස්සීම ඉවත් වීම සිද්ධ වුණොත් එහෙම. කාන්දු වීම ඇද්දයි නිවැරදි කොට බලලා පරීක්ෂා කරන්න ඕනේ. නිවැරදිව පරීක්ෂා කරලා බලන්න ඕනේ කාන්දු වීම තියනවාද කියලා. නිවැරදි අවස්ථාවේදී බලන්න පුතේ නිවැරදි අවස්ථාවේදී කොටස් ස්නේහණය කිරීම. දරුවනේ ඒවා ඔයිල් කරන්න ඕනේ නිවැරදි අවස්ථාවේදී මේ කොටස් අපි දන්නවා ගෙවි යන කොටස් නිවැරදි වෙලාවට හරි කාල සීමාවෙදී මේවා ස්නේහණය කරන්න ඕනේ ඔයිල් කිරීම සිදු කරන්න අවශ්‍යයි දරුවනේ. අවශ්‍ය නම් අලුත් වැඩියා කටයුතු කරන්න සිදු වෙනවා.
අවශ්‍ය නම් අලුත් වැඩිය කටයුතු කරන්න සිදු වෙනවා ස්ථීරව. එහෙනම් අපිට ඉසින යන්ත්‍ර නඩත්තුවේදී පුතේ භාවිතයට පසු හොඳින් පිරිසුදු කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ස්ථීරවම. කාන්දු වීම තියෙනවා නම් නිවැරදි කරලා තියෙනවද බලන නිරුද්ධ කරලා පරීක්ෂා කරලා බලන්න ඕනේ. නිවැරදි අවස්ථාවේදී ස්නේහණය කරන්න ඕනේ දරුවනේ. ඔයිල් කරන්න ඕනේ නිවිදි අවස්ථාවේදී. ඒ වගේම අවශ්‍ය නම් අලුත් වැඩියා කටයුතු කිරීමට සිදු වෙනවා ස්ථීර වශයෙන්ම මේ ඉසින යන්ත්‍ර. ඉදිරියට යමු. ඉසින යන්ත්‍ර භාවිතයේදී ක්‍රියා කරවන්නා සැලකිලිමත් යුතු කරුණු තියෙනවා දරුවනේ. යන්ත්‍රේ ක්‍රියා කරන පුද්ගලයා සැලකිලිමත් යුතු කරුණු තියෙනවා විශේෂයෙන්. මේ පලිබෝධනාශක දියරයි භාවිතා කරන්න දරුවනේ. විශේෂයෙන් අපි දන්නවා මේ පලිබෝධනාශක අනුතුරු සහිතයි ප්‍රවේශමින් පරිහරණය කරන්න කියන වදන අපි දන්නවා අපි නිතරම අහලා තියෙන දෙයක් ඒක. නම් විශේෂයෙන්ම පලිබෝධනාශක ඉසින කටයුත්ත ඒ යන්ත්‍ර ක්‍රියා කරන පුද්ගලයා විශේෂයෙන්ම ආරක්ෂිත ඇඳුම් කට්ටලයකින් සැරසෙන්න ඕන පුතේ ආරක්ෂිත උපක්‍රම ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් තමයි මේ කටයුත්ත සිදු කරන්න ඕනේ. එහෙනම් මතක තියාගන්න මුළු ශරීරයම ආවරණය කරගනිමින් මුව වැසුම් සහ අත්වැසුම් භාවිතා කරන්න ඕනේ. නම් මේ පුද්ගලයා මුළු ශරීරයම ආවරණය කරගනිමින් දරුවනේ මුව වැසුම් අපි කියන මාස් එකක් සහ අත්වලට අත්වැසුම් ග්ලව්ස් පාවිච්චි කරන්න වෙනවා දරුවනේ අත්වැසුම් පාවිච්චි කරන්න වෙනවා. සුළඟේ දිශාවට ලම්බක දිශාව ඔස්සේ ක්‍රියා කරවන්නා ශේෂ්ත්‍රයේ ගමන් කළ යුතුයි. සුළං දිශාවට අපි දන්නවා මෙයා ගමන් කරන සුළං දිශාවට ලම්බක දිශාව ඔස්සේ යා ගමන් කරන්න ඕනේ. මේ බලන්න. සුළඟේ දිශාවට ලම්බක දිශාව ඔස්සේ ක්‍රියා කරවන්නා ශේෂ්ත්‍රයේ ගමන් කළ යුතුයි. දැන් සුළං මේ ආකාරයට මම කියනවා සුළඟේ දිශාවට ලම්බක දිශාව ඔස්සේ තමයි ක්‍රියා කරවන්නා ශේෂ්ත්‍රයේ ගමන් කරන්න ඕනේ. සුළඟේ දිශාවට ලම්බක දිශාව ඔස්සේ තමයි පුතේ ක්‍රියා කරවන්නා ශේෂ්ත්‍රය තුල ගමන් කළ යුතු වන්නේ. ඒකත් විශේෂයි. යන්ත්‍රයේ කුමන හෝ කොටසක් පිරිසුදු කිරීමට මුව භාවිතා නොකළ යුතුයි. යන්ත්‍රයේ කොතනක හරි කොටසක් පිරිසුදු කරන්න මොකද්ද දරුවනේ භාවිතා කරන්න එපා කියන්නේ? මුහුණ භාවිතා කරන්න එපා කියන යන්ත්‍රයේ කුමන හෝ කොටසක් පිරිසුදු කිරීමට මුව භාවිතා නොකළ යුතුයි. කට භාවිතා කරලා අපි මේ මුව භාවිතා කරලා කිසිම කොටසක් පිරිසුදු කරන්න යන්නේ නැහැ. කුමන වර්ගයක හෝ ආහාර ගැනීමෙන් සහ දුම්පානයෙන් වැළකී සිටිය යුතුයි. මේ කටයුතු කරන වෙලාව කුමන වර්ගයක හෝ ආහාර ගැනීම හෝ දුම්පානය වැනි කටයුතු සිදු නොකළ යුතුයි. මෙහිදී බැරි වෙලාවත් මේ දේවල් ශරීරගත වුණොත් මෙයාට සිහි මුර්ජා වෙන්න පුළුවන්. මේක දැඩි අහිතකර තත්ත්වයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. විෂ සහිත වෙන්න පුළුවන්. යන්ත්‍රයේ භාවිතයෙන් පසු පිරිසුදු කිරීම ස්වභාවික ජලාශවල නොකළ යුතුයි මතක තියාගන්න. ස්වභාවික ජලාශවලදී කිසිම අවස්ථාවක පිරිසුදු කරලා මේවා හොදලා යවන්න හොඳ නැහැ. ඒක විශේෂයෙන් අනිවාර්යයෙන්ම සදාන් කරන්න ඕන දෙයක් පුතේ. පලිබෝධනාශක යොදලා දීවර අවසන් වෙලා යන්ත්‍රය පිරිසුදු කිරීම සඳහා මේ වගේලා ස්වභාවික ජලාශයකදී මේවා හොදලා දාන්න කරන්නේ නැහැ. එහෙම ඒවා වෙනම තැනක ඒක විශේෂයෙන් ඒක ඉවත් කරන්න ඕනේ. මේ ජල ප්‍රභවවලට ජල මූලාශ්‍ර වලට එකතු නොවන ආකාරයට කටයුතු කරන්න ස්ථීරවම වග බලාගත යුතුයි පුතේ මේ පලිබෝධනාශක සම්බන්ධ කටයුතු වලදී ඒක අනිවාර්යයෙන්ම කරන්න අවශ්‍ය වෙනවා. හොඳයි දරුවනේ විශේෂයෙන්ම අපි දැනගන්න ඕනේ මේ පලිබෝධ පාලන උපකරණ භාවිතයේදී විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම මේ භාවිතා කරන පුද්ගලයා තාම ආරක්ෂාකාරී පිළිවෙත් අනුගමනය කරන්න ඕනේ. මොකද අපි දන්නවා විශේෂයෙන්ම මේ ආරක්ෂිත පියවර අනුගමනය නොකිරීමෙන් මේ පලිබෝධනාශක භාවිතා කිරීම නිසා පුද්ගලයන් සිහි මුර්ජා වෙච්ච අවස්ථා ඒ වගේම අපි දන්නවා මරණයට පත්වෙච්ච අවස්ථා පවා අපිට අහන්න තියෙනවා විශේෂයෙන් මේ සමාජය තුළ මේ විශේෂයෙන් ඒක නිසා මේගොල්ලෝ දැනුවත් ගොවි මහත්තුරු දැනුවත් මේවා භාවිතා කරන අය විශේෂයෙන්ම මේ වෙලාවට අර බුලත් විට කන එක දුම්පානය සිදු කරන එක කිසිම ආකාරයක ආහාර අනුභව නොකිරීමට වග බලා ගැනීම කියන කරුණු අතිශයින්ම නිවැරදිවම ඒවා පිළිපැදිය යුතු කරුණු විදියට හඳුන්වන්න අවශ්‍යයි දරුවනේ. මේ ආවරණය වෙන්න ඕනේ. ශරීරය තුළ මේ පලිබෝධනාශක දියර ඉහිනකොට තැවරෙන්න පුළුවන් දරුවනේ. කකුල් වලට තැවරෙන්න පුළුවන්. කකුල් වලට බූට්ස් දාලා මේ සම්පූර්ණ ශරීරයේම ආවරණය වන ඇඳුමකින් ඔහු සැරසෙලා ඉන්න ඕනේ දරුවනේ. අත්වලට අත්ආවරණ මොකද අත්වල පලිබෝධනාශක තැවරෙන්න පුළුවන් දරුවනේ. අනිවාර්යයෙන්ම අපි දන්නවා මුඛ ආවරණයක් බලන් ගන්න ඕනේ පුතේ. මුඛ ආවරණයක් පුතේ මාස් එකක් අනිවාර්යෙන් දාන්න ඕනේ පුතේ. නාසය සහ මුඛයේ ආවරණය වන විදිහට බැරි වෙලාවත් පොඩ්ඩක් හරි හුලඟටකවත් එන එකක් ආවොත් අපි දන්නවා මේවා ආග්‍රහණය වීම නිසා සිහි මුර්ජා වීම වගේ තත්ත්ව වෙන්න පුළුවන්. අධික විස සහිතයි මේවා. අපි දන්නවා මේ පලිබෝධකයන් තෝරා නසන දේවල්
තියෙනවා පුතේ මේ අධික විස රසායනික ද්‍රව්‍ය සහිත රසායනික ද්‍රව්‍ය මේවා මිනිසාට විස සහිත වෙන්න පුළුවන්. ඒක නිසා මේවාගෙන් ආරක්ෂා වීමට මේ රසායනික ද්‍රව්‍ය වලින් ආරක්ෂා වීම සඳහා පලිබෝධනාශක යෙදීමේදී පලිබෝධනාශක ශේෂ්ත්‍රයට යොදන අවස්ථාවක යෙදීමේ කටයුතු කරන පුද්ගලයන් අතිශය කල්පනාකාරීව මේ කටයුතු සිදු කරන්න පුතේ. යම් කිසි දෙයක් සිදු වුණොත් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් පතන්න ඕනේ. වෛද්‍යවරයෙක් ළඟටයි මේ පුද්ගලයා රැගල යන්න අවශ්‍ය වෙන්නේ. ඊළඟට අපි දන්නවා විශේෂයෙන්ම අපි කතා කරා මේ සුළඟ තියෙන දිශාවට මේ ලම්බක දිශාව ඔස්සේ තම ශේෂ්ත්‍රය තුළ මේ පුද්ගලයා ගමන් කරමින් මේ පලිබෝධනාශක දියර ඉසීම සිදු කරන්න ඕනේ. ඒ වගේ හොඳට මතක තියාගන්න ඕනේ. විශේෂම කිව්වා නැවතත් මතක් කරනවා මේ පලිබෝධනාශක යෙදීමෙන් පස්සේ මේ උපකරණ මේ ඉසින යන්ත්‍ර පිරිසුදු කිරීමේදී විශේෂයෙන්ම මේ ස්වභාවික ජල ප්‍රභව ජලාශය වලට කිසිම අවස්ථාවක ස්වභාවික ජලාශවලදී මේ කටයුතු සිදු කරන්න හොඳ නැහැ. ඒවා හොදලා දැමීම මගින් ජලයට මේවා විෂ රසායනික ද්‍රව්‍ය එකතු වීමදී දියවීම නිසා දරුවනේ අපිට විශේෂයෙන්ම මේවා ජලජ ජීවිත අහිත කරලා බලපාන්න පුළුවන්. ඒවා අපි දන්නවා ඊට පස්සේ ආහාර දාම ඔස්සේ මිනිසාට එකතු වීම නිසා අහිතකර බලපෑම් තර්ජන ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන් පුතේ. මේ ජලජ පරිසර පද්ධති දූෂණය වීමට ඒක ලක් වෙන්න පුළුවන්. ඒක නිසා විශේෂයෙන්ම මේවා ජලයට හොදලා ඇරීම ඒ වගේ දේවල් කටයුතු සිදු කිරීමෙන් වළකින්න ඕනේ. ඒවායේ තියෙන නිසි උපදෙස් නිසි මාත්‍රාව නිසි උපදෙස් පිළිපැදීම මගින් පුතේ මිනිසාට හානිදායක තත්ත්වකින් තොරව පරිසරයට හානිකර තත්ත්වකින් තොරව පුතේ අපි බොහෝ විට කියන්නේ මේ පලිබෝධනාශක භාවිතයේදී පරිසර හිතකාමී ලෙස මේ කටයුතු සිදු කරන්න කියන්නේ අපි මේ ඒකාබද්ධ පලිබෝධ පාලන ක්‍රම ගැන දුවේ පුතේ විශේෂයෙන්ම අපි කතා කරන්නේ මේ ජෛව පද්ධති තාක්ෂණයේදී පමණක් නෙවෙයි දැන් ඒක විශාල ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා මේ ඒකාබද්ධ පලිබෝධ පාලනය කියන එක. ඒ කියන්නේ පලිබෝධ පාලනය සඳහා මේ භාවිතා කරන පලිබෝධ පාලන ක්‍රම කිහිපයක් සංකලනයකින් යුතුව භාවිතා කිරීමයි ඒකින් අදහස් වෙන්නේ දරුවනේ. අපි දැන් යම් පාලනය කරන්න අපහසුම තත්ත්වයක් තිබ්බොත් දරුවනේ ඔන්න අපිට පුළුවන් මේ පලිබෝධනාශක මේ ඒකෙන් ඇතිවන හානිය අවම වන පරිදි බොහොම මේ සුපරීක්ෂාකාරී වේ කටයුතු කරන්න පුළුවන් පුතේ අනුව අපිට මේ පලිබෝධ පාලනයේ උදුරු වළක්වා ගැනීම සඳහා අවශ්‍ය වන විටකදී පමණක් මේ අපිට රසායනික පලිබෝධනාශක සුළු ප්‍රමාණයක් භාවිතා කරලා ඒ පලිබෝධ පාලනයේ කටයුතු සිදු කරගන්න පුළුවන්. ඒ හැම එකදීම සේෆ්ටි ෆස්ට් ප්‍රථම ආරක්ෂාව සිදු වෙන ප්‍රමුඛව ප්‍රථම අපි කියනවා මේ පළමු ආරක්ෂාව කියන සංකල්පය තුළ දරුවනේ කටයුතු කිරීමෙන් අපිට මේ පලිබෝධනාශක ඉසීමේදී ඇතිවෙන්න පුළුවන් අහිතකර තත්ත්වයන් මග හරවා ගැනීමට මේක අවස්ථාවක් සැලසෙනවා දරුවනේ. ඉතින් ඒකයි විශේෂයෙන්ම මෙතෙන්දී අපි කතා කරේ යන්ත්‍රයේ කුමන හෝ කොටසක් පිරිසුදු කිරීමට මුව භාවිතා නොකළ යුතුයි. සමහර කට්ටිය එහෙමනේ පිරිසුදු කරන්න කොතරම් තරක් පිරිසුදු කිරීමේ කටයුත්ත සඳහා තමන්ගේ මුව භාවිතා කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක අතිශය ඒක මේ අවදානම් සහගත තත්ත්වයක්. එහෙම භාවිතා කරන්නේ එපා කියලා කියන්නේ. කුමන වර්ගයක හෝ ආහාරෝ අපි කිව්වා දුම්පානයේ වැළකෙන්න ඕනේ මේ කටයුතු සිදු කරන අතරතුර කෙලින්ම ශරීරගත වීමට හේතුවක් වෙන්න පුළුවන් ඒක. ඒ තරම් විෂ සහිතයි. ඒකයි විශේෂයෙන්ම කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන්. ඒක නිසා ඒක අවධාරණය කරන්න ඕනේ. යන්ත්‍ර භාවිතයෙන් පස්සේ පිරිසුදු කිරීම අපි අවසන් වශයෙන් කිව්වේ දරුවනේ මේ ස්වභාවික ජලාශවලදී සිදු නොකිරීම සිදු කරන්න ඕනේ. අනිවාර්යයෙන් මේක වෙනම භාජනයකට අපි වතුර අරගෙන ඒක පිරිසුදු කරලා ඒක අපි මේ ජලය කොහටවත් මේ ස්වභාවික ජල ප්‍රභේවයට ගලාගෙන නොයන ආකාරයට කටයුතු කරන්න ඕනේ ඒ සඳහා. හොඳයි ආදරණීය දරුවනේ විශේෂයෙන්ම අපි මේ ශාකා ආරක්ෂණ උපකරණ හඳුන්වා දීමක් කතා කරේ. අපි බලාපොරොත්තු වුණා ඊළඟ කොටසින් නැවත ඊළඟ කොටසින් අපි බලාපොරොත්තු වෙනවා මේක විශේෂයෙන්ම මේ ශාකා ආරක්ෂණ උපකරණ වලට අදාළ මේ අංක ශෝධන ගණනය කිරීම ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා දරුවනේ අවසන් කොටසේදී. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ ක්‍රියාකාරීත්වයේ සම්පූර්ණයෙන්ම කතා කරන්න පිස්ටන් ආකාරයේ දියර ඉසන යන්ත්‍රයක් නැප්සැක් සහ නැප්සැක් බලවේග ආකාරයේ ඉසන යන්ත්‍රයක නැවත විස්තරාත්මකව කොටස් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අවසන් කොටසින් නැවතත් ඔබට ඒදී මතක් කිරීම සඳහා ඒ කොටස් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අවසන් කොටස් ටිකෙන් විශේෂයෙන් මෙතනදී අපි මේ වගේ අංක ශෝධන ක්‍රියාවලියත් එතනදී දුර පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දරුවනේ ඊළඟ කොටසේ.